අද අපි බලාපොරොත්තු වෙන්නේ දුෂ්ශ්‍රාවිතාව කියන කොටසට අදාළව කරුණු කාරණා ටිකක් අධ්‍යයනය කරන්න. දැන් දුෂ්ශ්‍රාවිතාව කිව්වහම අපිට මුලින්ම බලන්න වෙන්නේ තරලයක් ප්‍රවාහ වීම සම්බන්ධව. ද්‍රව වර්ග ප්‍රවාහ වන අවස්ථාවේදී ගමන් කරන විට ඒවායේ පවතින ගුණාංග පිළිබඳව තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. එතකොට අපි දන්නවා එකිනෙකට වෙනස් ආකාරයේ ද්‍රව වර්ග ගත්තහම මේවා ගමන් කරන්නේ එකිනෙකට වෙනස් ආකාර වලින්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ජලය, ඒ වගේම තෙල් වර්ගයක්. අපි දන්නවා වාහන වලට භාවිතා කරන එන්ජින් ඔයිල් වර්ග එකිනෙකට වෙනස් ආකාරයේ ඔයිල් වර්ග තියෙනවා. එතකොට මේ ඔයිල් වර්ග අපි දැන් බෝතලයකින් වෙනත් භාජනයකට වක් කරනකොට අපිට පේනවා මේකේ ද්‍රවය ගලාගෙන යන ආකාරය. එතකොට ජලය බෝතලයක් පුරවලා අපි මෙහෙම වැක්කිරුවොත් එහෙම ඒක ගමන් කරන විදිහයි තෙල් බෝතලයක් වක් කරනකොට ගමන් කරන විදිහයි වෙනස් විදිහට අපිට දකින්න ලැබෙනවා. මෙන්න මේ වෙනසට හේතුව තමයි ද්‍රවවල පවතින මෙන්න මේ දුෂ්ශ්‍රාවී කියන ගුණය. එතකොට තරලයක් ප්‍රවාහ වීමේදී තමයි මේ ගුණය අපිට ඇත්තටම දකින්න ලැබෙන්නේ. එතකොට මෙන්න මෙතන අපි පෙන්වුම් කරලා තියෙනවා ද්‍රව වර්ග ගලා යාමේදී ඒවා පවතින ස්වභාවය පිළිබඳව ජලය, පොල් තෙල්, එන්ජින් ඔයිල්, ඒ වගේම පැණි, තාර ආදී වශයෙන් ගත්තාම මේ සමහර ද්‍රව තියෙනවා ඊටාම හිමින් ගමන් කරන්නේ. තවත් සමහර ද්‍රව තියෙනවා ඊටාම වේගයෙන් ගමන් කරනවා. මෙන්න මේ ගමන් කරන වේගය වෙනස් වෙන්නේ දුෂ්ශ්‍රාවී ගුණය කියන එක අනුව. දැන් අපි දන්නවා අපි දැකලා තියෙනවා ඔය පාරවල් හදන වෙලාවේදී ගල් අතුරලා තාර උණු කරලා තාර වක් කරනවා. ඇත්තට මෙතෙන්දී තාර උණු කරන්නේ නැතුව මේකට දාන්න බෑ. තාර ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේවා හොඳින් උණු කරපුවාම මෙන්න මේකේ තියෙන දුෂ්ශ්‍රාවී ගුණය වෙනස් වෙනවා. වෙනස් වුණාම ගලා යාම හොඳින් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ගලා යාම අපිට අවශ්‍ය වෙනවා එක්තරා අවස්ථාවකදී ආරම්භයේදී ගලා යාම අවශ්‍ය වෙනවා. හැබැයි ඊට පසුව මේවා ගලා යාම සිදු නොවෙන්න ඕන. දැන් ඒ වගේම තමයි පැණි වගේ දෙයක් ගත්තාම අපි දකිනවා භාජනයට දානකොට ඒක යම්කිසි කාලයක් ගත වෙනවා ඒ ද්‍රවය ගලාගෙන යාමට. එතකොට දැන් ජලය, පැණි සහ ඔයිල් ආදී වශයෙන් විවිධ වර්ගයේ ද්‍රව වර්ග යම්කිසි භාජනයකට අරගෙන අපි එකම වෙලාවේ භාජනය හිස් කරන්න උත්සාහ කරොත් අපිට පේනවා මේ භාජනය හිස් කරන්න ගතවන වෙලාවල් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට හේතුව තමයි ද්‍රවය ගලාගෙන යන්නේ වෙනස් ආකාර වලින්. ඒතර මෙතන යම්කිසි ගුණයක් පවතිනවා. මේ ගුණය එහෙම නැත්නම් මේ ස්වභාවය තමයි අපි දුෂ්ශ්‍රාවිතාව කියලා කතා කරන්නේ. එතකොට දැන් මෙතන අපි රූප සනානක පෙන්වුම් කරලා තිනවා මේ ද්‍රව කීපයක් වැටෙන ආකාරය. දැන් මේවා පේනවා එක්තරා හැඩයක්. ඒතකොට දැන් මෙතන අපිට ඇත්තරම කලින් අදාළ පාඩමක පෘෂ්ඨිකාත්තිය අදාළව කතා කරොත් මේ ගෝලාකාර හැඩයක් පෙන්නනවා. එතකොට මේක යම්කිසි නිශ්චලව පවතින අවස්ථාවක අපි මේකේ පෘෂ්ඨිකාත්තිය ගැන කතා කරනවා. මේ ගලා යාමේදී තමයි අපි දුෂ්ශ්‍රාවිතාව කියලා හඳුන්වන්නේ. එතකොට තරලයක් ප්‍රවාහ වීම ආකාර දෙකකට සිද්ධ වෙනවා. අපි මේක කතා කරලා තිනවා ඊට කලින් යාන්ත්‍ර විද්‍යාව පාඩමේදී බර්න්ලි ප්‍රමේය ගැන කතා කරනකොට අනාකූල ප්‍රවාහ සහ ආකූල ප්‍රවාහ කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට මේ දේ සිද්ධ වෙන්නේ ඇත්තරම මේ තරලය ගලාගෙන යන ප්‍රවේගයත් එක්ක. එතකොට අපි මේකේ අර්ථ දැක්වීමක් විදිහට ගත්තොත් අඩු පීඩන අන්තරයක් යටතේ තරලයක් ගලාගෙන යනකොට ඒක අනාකූල තත්ත්වයෙන් පවතිනවා. මොකද මේ අනාකූල තත්ත්වය කියලා කියන්නේ තරල ප්‍රවාහයේ කිසියම් ස්ථානයක් පසු කරන තරලාංශ වල ප්‍රවේගය. ප්‍රවේගය කිව්වහම දිශාවක් තියෙනවා, විශාලත්වයක් තියෙනවා. කාලයත් එක්ක මේක වෙනස් වෙන්නේ නැතුව පවතිනවා නම් අපි ඒකට කියනවා අනාකූල ප්‍රවාහයක් කියලා. ඒතර මේ අනාකූල ප්‍රවාහයේ යම්කිසි ස්ථානයක් පසු කරන තරලාංශ වල ප්‍රවේගය වෙනස් නොවි පවතිනවා. හැබැයි එම ප්‍රවාහයේ වෙනත් තැනක ප්‍රවේගය ගත්තොත් එහෙම ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තැනින් තැනට ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි යම්කිසි ස්ථානයක් පසු කරන තරලාංශ වල ප්‍රවේගය නියතව පවතින්න ඕන. එතකොට අපිට මේකෙදි අපි අතරම අනාකූල ප්‍රවාහයක් පෙන්눔 කරන්නේ
අනාකූල රේඛා සමූහයකින්. මේ අනාකූල රේඛා එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. ඒවා කිට්ටු වෙන්න පුළුවන්, ඈත් වෙන්න පුළුවන්. එතකොට ඒවා ප්‍රවාහයක් විදියට ගත්තාම අපි දැන් අනාකූල රේඛා සමූහයක් ගත්තොත් අපට හැදෙනවා ස්තරයක්. එම ස්තරයට යම්කිසි ප්‍රවේගයක් තියෙනවා. එතකොට අපි ඉදිරියේදී කතා කරන්නේ ස්තර වශයෙන් පවතින තරල ප්‍රවාහ සම්බන්ධව. එතකොට දැන් අපි යාන්ත්‍ර විද්‍යාව කොටසෙදි කතා කරා බර්න්ලි ප්‍රමේය ගැන කියනකොට දුෂ්‍රාවී බල නොමැති අනාකූල ප්‍රවාහයක කියලා තමයි අපි කතා කරන්නේ. එතෙන්දී අපි දුෂ්‍රාවී බල කියන එක අත්හැරලා තමයි කතා කරේ. නමුත් අපි මේ පාඩමේදී කතා කරන්නේ තනිකරම දුෂ්‍රාවී ගුණයත් එක්ක, දුෂ්‍රාවී බල කියන ඒවත් එක්ක සිදුවන දේවල් සම්බන්ධව. ඒ වගේම අපි ගත්තොත් ආකූල ප්‍රවාහයක් කියලා කියන්නේ. ආකූලයි කියලා කියන්නේ මේ ප්‍රවාහයේ වේගය ටිකක් වැඩි වෙනකොට සිද්ධ වෙන දෙයක්. අනාකූල ප්‍රවාහයක්ම වේගය ටික ටික වැඩි කරගෙන ගියොත් එහෙම ආකූල බවට පත් වෙනවා. ඒ කියන්නේ අනාකූල ප්‍රවාහයකට යන්න පුළුවන් උපරිම ප්‍රවේගයක් තියෙනවා. ඊන් පස්සේ අනාකූල බව නැති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආකූල බවට පත් වෙනවා. අන්න එහෙම ප්‍රවාහයක් ගත්තොත් එහෙම යම්කිසි ස්ථානයක කාලය සමග තරලාංශු වල ප්‍රවේගය කාලය සමග වෙනස් වෙනවා. එතකොට මේ අනාකූල රේඛා විසිරලා යන ගතියක් පේනවා. තරලයේ මිශ්‍ර වෙන ගතියක් පේනවා. එතකොට අපිට අර රේඛා සමූහයක් නිකන් ඒකාකාර හැඩයකින් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි ඉදිරියේදී කතා කරන්නේ අනාකූල ප්‍රවාහ සම්බන්ධවමයි. එතකොට අපි මේ වර්ග දෙකේ වෙනස අඳුනගෙන තියෙන්න ඕන. මේක අපිට බලා ගන්න පුළුවන්. කරාමයක් විවෘත කරපුවාම මේකෙන් ජලය වැටෙනවා නිකන් කෙන්දක් වගේ අපිට පේනවා. ටිකක් දුර ගියාට පස්සේ මේක වෙනස් ආකාරයක් ගන්නවා. ඒ කියන්නේ අනාකූල තත්ත්වයෙන් ආකූල තත්ත්වයටපත් වෙනවා. එතකොට අපි මෙතන මේකේ පෙන්눔 කරලා තියෙනවා අනාකූල ප්‍රවාහයක අනාකූල රේඛා මගින් මේක නිරූපණය කරන්නේ කොහොමද කියලා. එතකොට A කියන රූපයේ පෙන්නනවා අනාකූල ප්‍රවාහය, B කියන එකේ පෙන්නනවා ආකූල ප්‍රවාහයක්. එතකොට මෙතන අපි පෙන්නනවා මේ ප්‍රවාහ බටයක් කියලා අපි කියනවා. ඒ කියන්නේ තිරස් නලයක් තුලින් තරලයක් ගලාගෙන යන අවස්ථාවක් ගැන හිතුවොත් මේකෙදි මේ ඝන බිත්තිය ස්පර්ශව පවතින ස්තරය නිශ්චලයි කියලා උපකල්පනය කරන්න පුළුවන්. මොකද එතන ප්‍රවේගය ඊටාම අඩුයි. එතකොට ක්‍රමක්‍රමයෙන් මැදට යන්න අක්ෂය ඔස්සේ තියෙන ස්තරයේ ප්‍රවේගය තමයි උපරිම වෙන්නේ. මේක අපිට දකින්න ලැබෙනවා උදාහරණයක් විදිහට ගංගක ඇලක ඉවුරයිනේ හැඩපාර අඩුයි. ඒ වගේම මොනවා හරි පාවෙන ද්‍රව්‍යයක් තිබුණොත් ඉවුරයිනේ නතර වෙනවා. ඒ කියන්නේ ඒ තරලයේ ප්‍රවේගය හොඳටම අඩුයි. ඒකට බිත්තිය ස්පර්ශ වෙන තරලාංශු නිශ්චලයි කියලා තමයි අපි සැලකන්නේ. ඒ නිසා දැන් ගංගක නම් ඉවුර අයිනේ ඉඳලා මැදට එනකොට ටික ටික ප්‍රවේගය වෙනස් වෙගෙන එනවා. එතකොට ප්‍රවාහ බටයක නම් අක්ෂය ඔස්සේ තමයි උපරිම ප්‍රවේගයක් සහිත තරල ස්තරයක් පවතින්නේ. අපි මෙතෙන්දි ගත්තොත් තරල මේ අනාකූල ප්‍රවාහ කියන ඒවා ස්තර වශයෙන් ගමන් කරන්නේ. ස්තරයක් කියලා කියන්නේ යම්කිසි ප්‍රවේගයකින් ගමන් කරන රේඛා සමූහයක් එකතු වෙලා හැදෙන එකක්. ඒතර ස්තරයක් මත ස්තරයක් සර්පණය වන ආකාරයක් අපිට දකින්න ලැබෙනවා අනාකූල ප්‍රවාහවල. එතකොට අපි කිව්වා දැන් තිරස් පෘෂ්ඨයක් මත ගමන් කරන තරල ප්‍රවාහයක් නම් ඒ බිත්තිය ස්පර්ශ වෙලා තියෙන නැත්නම් පෘෂ්ඨයේ ස්පර්ශ වෙලා තියෙන ස්තරය නිශ්චලයි. මොකද ඒක ඒ ඝන පෘෂ්ඨයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර ඊට උඩින් තියෙන ස්තරය ගමන් කරන්නේ ස්තරයක් මත. මේ විදිහට ස්තරයෙන් ස්තරයට එකිනෙකට වෙනස් ආකාරයේ ප්‍රවේග පවතිනවා. එතකොට අපි ගත්තොත් යම්කිසි දුරකින් පවතින ස්තරයක ප්‍රවේගය v1 කියලා ගත්තොත් ඒ වගේම ඊට තවත් දුරින් පිහිටි ස්තරයක ප්‍රවේගය v2 කියලා ගත්තොත් අපි මේ මෙතන v1 ඍණ v2 බෙදීම d කියලා හඳුන්වන්නේ මේ ස්තර අතර පවතින ප්‍රවේග අනුක්‍රමණය. එතකොට මෙතන ප්‍රවේග වෙනසක් තියෙනවා. අතන මේ ප්‍රවේග වෙනස නිසා තමයි මේ දුෂ්‍රාවී බල කියන ඒවා හැදෙන්නේ. එතකොට අපි දන්නවා ස්තරයක් මත ස්තරයක් සර්පණය වෙනකොට මේ වේගයෙන් ගමන් කරන ස්තරය උත්සාහ කරනවා
හිමින් යන ස්තරය ඇදගෙන යන්න. හිමින් යන ස්තරය උත්සාහ කරනවා වේගෙන් යන ස්තරය නවත්ත ගන්න. එහෙම නැත්නම් වේගය අඩු කරගන්න. මෙන්න මේ ප්‍රතිවිරුද්ධව මේ දෙක අතර ඇතිවන බලය තමයි දුෂ්ශ්‍රාවී බලය කියලා කියන්නේ. මේක එතකොට අනාකූල ප්‍රවාහයක ස්තර අතර ඇතිවන බලයක්. එතකොට අපි මෙතෙන්දී ප්‍රවේග අනුක්‍රමණය කියන රාශිය හඳුන්වනවා. ඒකෙදි අපිට කියන්න පුළුවන් ඕන ඒකීය දුරකින් පිට ස්තර දෙකක් අතර ප්‍රවේග වෙනස. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් ප්‍රවේග දෙකේ වෙනස බෙදීම ස්තර දෙක අතර දුර කියලා. ඉතින් මේ රාශිය අපිට වෙන වශයෙන් අඳුන ගන්න වෙනවා. ඒ වගේම අපි ගත්තොත් මේ ස්තරවල විරූපණ ප්‍රත්‍යාබලය කියලා. දැන් අපි දන්නවා යම්කිසි වෙලාවකදී අපි ද්‍රව ප්‍රවාහයේ යම්කිසි ස්ථානයක් ගත්තොත් වර්ගඵලයක් ගත්තොත් යම් කාලයකට පස්සේ අපි කියවනේ අර ස්තරවල ප්‍රවේගය එකිනෙක වෙනස් කියලා. ඒතර මේ වේගයෙන් යන්න දුර වැඩි වෙන්න ගමන් කරන දුර ප්‍රමාණය වැඩි වෙනවා. ඒ අනුව මේකේ යම්කිසි ආනතියක් පෙන්නනවා. ඒතර මෙන්න මේ ආනතියට අනුව අපිට ගන්න පුළුවන් වෙනවා විරූපණ ප්‍රත්‍යාබලය කියලා. අපි අතරම විරූපණය කියන වචනය පාවිච්චි කරන්නේ මේ හැඩය වෙනස් වීම. මේක දැන් ඝන ද්‍රව්‍ය වලත් තියෙනවා. දැන් ස්පොන්ජ් එකක්, රබර් කෑල්ලක් වගේ එකක් අපිට යම්කිසි බලයක් යොදලා හැඩය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තරල ප්‍රවාහයේත් හැඩය වෙනස් වෙනවා. මේක කාලයත් එක්ක වෙනස් වෙන එකක්. එතකොට මේකෙදි ඒකීය වර්ගඵලයක් මත ඇති කරන බලය අපි කියනවා විරූපණ ප්‍රත්‍යාබලය කියලා. එතකොට මේ අනුව අපිට රාශීන් දෙකක් මෙතන මුණ ගැහෙනවා. ඒ තමයි එකක් ප්‍රවේග අනුක්‍රමණය, අනිත් එක තමයි විරූපණ ප්‍රත්‍යාබලය. එතකොට අපි මේ අනාකූල ප්‍රවාහ නැත්නම් ආස්තරීය ප්‍රවාහවල මෙතන අපි කතා කරපු විරූපණ ප්‍රත්‍යාබලය ප්‍රවේග අනුක්‍රමණයට අනුලෝම සමානුපාතයක් දරනවා. අනුලෝම සමානුපාතික වෙනවා. මේ සමානුපාතික නියතය අපි දුෂ්ශ්‍රාවිතා සංගුණකය ඊට කියලා හඳුන්වනවා. එතකොට ඒක අපි සමීකරණයක් විදිහට ගත්තොත් අපිට එනවා F සමානයි ඊට ඒ වාරයක් V2 ඍණ V1 බෙදීම D. මෙතන ඇත්තරම ස්තරවල ප්‍රවේග වෙනස ධනාගේ ගන්න ඕන. වැඩි එකකින් අඩු එක අඩු කරලා ප්‍රවේග වෙනස ගත්තාම ඒ අතර පරතරය D වලින් ගත්තාම සමීකරණයට අදාළව ස්තර දෙකක් අතර පවතින දුෂ්ශ්‍රාවී බලය හොයන්න පුළුවන්. මෙතන A කියලා කියන්නේ ස්තරයක් මත ස්තරයක් ස්පර්ශ වෙලා පවතින වර්ගඵලයක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි හිතමු තිරස් තලයක් නැත්තම් මේසයක් උඩ තෙල් ස්තරයක් දාලා තියෙනවා කියලා. ඒතර මේ තෙල් ස්තරය මත වීදුරු තහඩුවක් තියලා අපි එමින්සරේ ඇදගෙන ගියොත් අපිට පේනවා වීදුරු තහඩුව ඉස්සරහට ඇදිලා යනවා. දැන් අපි කියවනේ ඝන පෘෂ්ඨයක් ස්පර්ශව පවතින ස්තරය ඒකත් එක්ක සම්බන්ධ වෙලා නිශ්චලයි කියලා. දැන් එහෙමනම් මේසය මත තියෙන ස්තරය මේසයට ස්පර්ශ වෙලා තියෙන්නේ. එහෙනම් යාගේ ප්‍රවේගය බිඳුවයි. ඒතර වීදුරු තහඩුව උඩින් තිබ්බහම ස්තරය මත වීදුරු තහඩුව ස්පර්ශ වෙලා තියෙන ස්තරය වීදුරු තහඩුවත් එක්ක තමයි පවතින්නේ. දැන් අපි වීදුරු තහඩුව ඇදගෙන ගියොත් මොකද වෙන්නේ? එම ස්තරය ගමන් කරනවා වීදුරු තහඩුවත් එක්ක. එතකොට වීදුරු තහඩුවෙන් ස්තරය ඇදගෙන යනවත් එක්කම මේසය මත තියෙන ස්තරය නිශ්චලව පවතිනකොට අන්න ප්‍රවේග වෙනසක් පවතිනවා. ඒ වෙලාවේදී ප්‍රවේග වෙනසක් පවතිනවා. ඒ අතරමැද තියෙන ස්තරවලට ප්‍රවේග හම්බ වෙනවා. ඒ කියන්නේ නිශ්චලව තියෙන ප්‍රවේගයේ ස්තරයට සාපේක්ෂව ඊළඟට පොඩි ප්‍රවේගයක් ඊට වඩා පොඩ්ඩක් වැඩි ඊළඟ ස්තරයට වඩා පොඩ්ඩක් වැඩි වෙනවා. ඒතර වීදුරු තහඩුවත් එක්ක යන ස්තරය තමයි වැඩිම ප්‍රවේගයෙන් යන්නේ. දැන් අපිට මෙතන තෙල් ස්තරයේ එහෙම නැත්නම් ද්‍රව ස්තරයේ ඝනකම අපි දන්නවා නම් ඒක තමයි අපි D විදිහට පාවිච්චි කරන්නේ. එතකොට ප්‍රවේග වෙනස විදිහට පාවිච්චි කරන්නේ මෙතන මේසයට සම්බන්ධ වෙලා තියෙන ස්තරයේ ප්‍රවේගය බිඳුවයි නිශ්චලයි ඊළඟට වීදුරුවේ ප්‍රවේගය වීදුරු තහඩුවේ ප්‍රවේගය මොකක් හරි වගේ තල පෘෂ්ඨයක් අපිට ද්‍රවයක් මත මෙහෙම ඇදගෙන ගියාම උදාහරණයක් විදිහට මේ සමීකරණයට ආදේශ කරන්න අගයන් හොයාගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට හම්බ වෙනවා දුෂ්ශ්‍රාවිතා සංගුණකයේ කියන නියතය ද්‍රවවල මෙන්න මේ ගුණය තමයි අපි අඳුන ගන්න ඕන. ද්‍රවවල එකිනෙකට වෙනස් මේ ගලා යාම සම්බන්ධව පවතින ගුණය තමයි දුෂ්ශ්‍රාවිතා ගුණය කියලා කියන්නේ. අපි දන්නවා දැන් ද්‍රව වර්ග ගත්තාම අපි ඝනත්වයේ සම්බන්ධ කරගත්තොත් එහෙම
ද්‍රවවල ඝනත්ව වෙනස් කියන එක අපිට පැහැදිලි. තෙල් වල ඝනත්වය, ජලයේ ඝනත්වය, තවත් ද්‍රව්‍යයක ඝනත්වය එහෙම වෙනස් වීමක් තියෙනවා. හැබැයි මෙතන අපි කතා කරන්නේ මේ ගලා යාමත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ගුණයක්. ඒ තමයි දුෂ්‍රාවිතා සංගුණකය. ඉතින් අපිට මේ සමීකරණය දිහා බලාගෙන අපිට මේකේ ඒකක ලියන්න පුළුවන්. මේකට ආදේශ කරලා බලන්න ඔයගලන්ට පුළුවන් කඩදාසියක් අරගෙන මේක ආදේශ කරන්න මේ සමීකරණය ලියාගෙන බලයට අපිට ආදේශ කරන්න පුළුවන් නිව්ටන් කියලා. ඒ වලට ආදේශ කරන්න පුළුවන් වර්ග මීටර් කියලා. ප්‍රවේග වෙනසට දාන්න පුළුවන් තප්පරයට මීටර්. ඒ වගේම d කියන එකට දාන්න පුළුවන් මීටර්. මේ ටික දාලා සුළු කරලා බලන්න ඊටා කියන සංගුණකයට හම්බ වෙනවා වර්ග මීටර්. වර්ග මීටරයට කියලා එනවා තත්පර කියලා එනවා නිව්ටන් කියලා එනවා. එතකොට ඒකේ සුළු කරලා බලන්න නිව්ටන් තත්පර වර්ග මීටරයට කියලා තමයි ඒකක ලැබෙන්නේ. මොකද අර විභාග ප්‍රශ්නවලදී බහුවර්ණ ප්‍රශ්නවලදී මේවා අහනවා ඊටාවල ඒකක වනුයේ නැත්නම් මාන වනුයේ කියලා ඊළඟට අහනවා. ඒතකොට මේකේ අපිට මාන සම්බන්ධවත් කතා කරන්න පුළුවන්. මාන ලිව්වොත් එහෙම බලයේ මාන ලියලා බලන්න. බලයේ මාන මොනවද? MLT ඍණ 2. MLT ඍණ 2. ඊළඟට A කියන්නේ වර්ගඵලයක්. ඒකේ මාන L වර්ගය. ඊළඟට ප්‍රවේගයේ මාන දැම්මොත් LT ඍණ 1. ඊළඟට මේ අතර පරතරය D කියලා ගත්තොත් ඒකට එන්නේ L. මේ ටික සුළු කරලා බලන්න අවසානයේ ඔබට ලැබෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ඊටවල මාන M L ඍණ 1 T ඍණ 1. දැන් මේ ගණන් හදනකොට මේ ඒකක සහ මාන පොඩ්ඩක් ඔයගොල්ලෝ හුරු කර තියාගන්න මතක තියාගන්න උත්සාහ කරන්න. බහුවර්ණ ප්‍රශ්නවල මේ මාන අහන්න පුළුවන්. ඒ වගේම ඒකක අහන්න පුළුවන්. හොඳයි. මේ සමීකරණයට අනුව අපිට අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්. අපි දැන් භෞතික විද්‍යාවේ ගොඩක් දේවල් මේ අර්ථ දක්වන්නේ කටපාඩම් කරගෙන නෙමෙයි. සමීකරණය දිහා බලාගෙන සමීකරණයේ තියෙන රාශීන් වලට අපි අගයන් දුන්නාම ඒක දිහා බලාගෙන අර්ථ දැක්වීම පුරුදු වුණොත් අපිට මේ කටපාඩම් කරනවා කියන එක කරන්න අවශ්‍ය නැහැ. එතකොට මෙතන අපිට පේනවා මේ ප්‍රවේග අනුක්‍රමණය කියන එකට ඒකක 1යි කියලා කිව්වොත් වර්ගඵලයට ඒකක 1යි කියලා දැම්මොත් මෙතන හම්බ වෙනවා f සමානයි මීටර් කියලා. එතකොට මේක වචනින් කොහොමද අපි කියන්නේ? අනාකූල තරල ප්‍රවාහයක ඒකීය වර්ගඵලයක් ඒකීය ප්‍රවේග අනුක්‍රමණයක් යටතේ ඊට ලම්බකව ඒකක වර්ගඵලයක් මත ස්පර්ශී ලෙස ක්‍රියා කරන දුෂ්‍රාවී බලය. එතකොට F කියන්නේ දුෂ්‍රාවී බලය කියලා අපි දන්නවා. වර්ගඵලය කියන්නේ මේ ස්තරයක තියෙන වර්ගඵලය. එතකොට ස්තර දෙකක් අතර ප්‍රවේග අනුක්‍රමණය තමයි V2 ඍණ V1 බෙදීම D කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් දුෂ්‍රාවිතා සංගුණකයට අර්ථ දැක්වීමක් දෙන්න. එතකොට දැන් මේ සමීකරණය ආදේශ කළා ගණනය කිරීම කරන්න සිද්ධ වෙනවා. අපි ඉදිරියේදී බලමු උදාහරණයක් දෙකක් කොහොමද කරන්න කියලා. ඊළඟට අපි ගත්තොත් මේ ද්‍රව්‍යවල දුෂ්‍රාවිතා සංගුණක එකිනෙකට වෙනස්. දැන් මෙතන උදාහරණ කිහිපයක් දීලා තියෙනවා. බෙන්සීන් 0.710 ඍණ 3යි, ජලය 1.10 ඍණ 3යි, රස දියවල 1.510 ඍණ 3යි, රුධිරය ගත්තාම 3.10 ඍණ 3යි, පොල් තෙල් ගත්තාම 2.5යි. මේක ඊට වඩා ගොඩක් විශාල එකක්. පැණි කියන එක ගත්තාම 100යි. මේක ඊටත් වඩා විශාලයි. දැන් මෙතන පේනවා මේ දුෂ්‍රාවිතා සංගුණකය කියන එක ලොකු වෙනසක් තියෙනවා මේ ද්‍රවවල. මේ වෙනස කියන්නේ ඇත්තටම ගලා යාමේ හැකියාව. දැන් දුෂ්‍රාවිතා සංගුණකයේ ඉහළ යන්න මොකද වෙන්නේ? ගලා යාමේ හැකියාව කියන එක අඩු වෙනවා. දැන් අපි දන්නවා පොල් තෙල් සීතල කාලයේදී මිදෙනවා. මිදුනහම ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා මෙතන දුෂ්‍රාවිතා සංගුණකයේ තියෙන අගයට වඩා ගොඩක් උඩට ගිහිල්ලා. ඊළඟට මේක රත් වුණාම ගලා යාම හොඳින් සිද්ධ වෙනවා. අන්න එතකොට අපිට පේනවා දුෂ්‍රාවිතා සංගුණකයේ පහළ බහැලා. ඉතින් මේ විදිහට මේ විවිධ ද්‍රව වර්ග ගත්තාම මේකේ දුෂ්‍රාවිතා සංගුණකය අනුව අපිට යමක් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතෙන්දී අපි කතා කරොත් මේ රුධිරය සම්බන්ධව දැන් අපි දන්නවා අපේ රුධිරය ගලා යාමේ යම්කිසි ක්‍රියාවලියේ මේ ක්‍රමයක් තියෙනවා. එතකොට මේක සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස් වුණොත් එහෙම දැන් සමහර අයගේ රුධිරය ගලා යාම වේගය වැඩි. රුධිරය ගලා යාම වේගය අඩුයි. දැන් මෙහෙම වුණාම
මේ පද්ධතියේ අපහසුතාවය ඇති වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා රෝගී තත්ත්වයන් කියලා. එතකොට දැන් අපි දන්නවා මේ ප්‍රෙෂර් අධික රුධිර පීඩනය ඒ වගේ ඒවා ගැන කතා කරද්දී වෛද්‍ය ශාස්ත්‍රයෙන් ගත්තොත් එහෙම ඒ වෑදි බෙහෙත් වර්ග නියම කරනවා. බෙහෙත් වර්ග කියලා කියන්නේ ඖෂධ වර්ග කියලා කියන්නේ මේ දුෂ්‍රාවිතා සංගුණකේ වෙනස් කිරීම. එතකොට රුධිරයේ හිමින් ගලාගෙන යන කෙනෙක්ගේ එම දෝෂය නැති කරගන්න නම් දුෂ්‍රාවිතා සංගුණකය වැඩි කරන්න ඕන. එතකොට ගලා යන වේගය අඩු වෙනවා. ඒ වගේම රුධිරයේ ගලා යාමේ වේගය අඩු කෙනෙක්ගේ නම් ඖෂධ වර්ගයක් හෝ යමක් මේකට පාවිච්චි කරලා දුෂ්‍රාවිතා සංගුණකය පහළ බස්සන්න ඕන. එතකොට මොකද වෙන්නේ? වේගය වැඩි වෙනවා. ඒ නිසා අපි අහලා තියෙනවා සාමාන්‍යයෙන් මේ ඖෂධ වර්ග පාවිච්චි කරන අය ඒක දිනපතා පාවිච්චි කරන්න ඕනි. අකණ්ඩව පාවිච්චි කරන්න ඕන. එහෙම නැති වුණොත් යම්කිසි ආබාධිත තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. රෝගී තත්ත්වයන් ඉහළ යන්න පුළුවන් කියන අදහස. ඇත්තට මෙතෙන්දි කරන්නේ රුධිරයේ පවතින මේ දුෂ්‍රාවී ගුණය වෙනස් කිරීම. ඉතින් මේ වගේ අපිට ඕන තරම් උදාහරණ පවතිනවා. දැන් අපි දන්නවා ඔය අපි කලිනුත් කතා කරේ පාරක තාර දානකොට රත් කරලා ගන්නවා. තාර උණු කරලා ගන්නේ. උණු කරපුවාම ගලා යාම හොඳින් සිද්ධ වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ අර දුෂ්‍රාවිතා සංගුණකේ පහළ බැසීමක්. පහළ බැස්සාම හොඳින් ගලා යනවා. එතකොට සිද්ධ වෙන්නේ මේ ගල් අතරට කුහර අතරට මේ තාර හොඳින් ගලාගෙන යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? උෂ්ණත්වය පහළ බහිනවා. උෂ්ණත්වය පහළ බහිනකොට මොකද වෙන්නේ? ගලා යාම නවතිනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ඒකනේ. අවශ්‍ය වෙන්නේ ඒක. ගල් අතරට හොඳට තාර ගිහිල්ලා සම්බන්ධ වෙලා ස්තරයක් විදිහට පෘෂ්ඨයක් හදලා දෙනවා අපිට. එතෙන්දී ඇත්තටම තාර වල දුෂ්‍රාවිතා සංගුණකය අඩු කිරීම සහ නැවත වැඩිවීම කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් ඒ වගේම තමයි අපි දන්නවා ගෙවල් වල කෑම වර්ග හදනවා, පැණි උණු කරනවා. පැණි උණු කරලා තමයි මේ ඒකට අවශ්‍ය කරන පිටි හරි තවත් මොන හරි අවශ්‍ය ද්‍රව්‍ය මිශ්‍ර කරනවනේ. නැතුව නිකම්ම පැණි වලට මේවා දාලා මිශ්‍ර කරලා කවදාවත් අපිට කෑමක් හදන්න බෑ. හේතුව තමයි මේවා හොඳින් මිශ්‍ර වෙලා මේ අංශු අතරට ගමන් කරන හැකියාව දුෂ්‍රාවිතා සංගුණක ඔය තත්ත්වයේ තියෙද්දි කරන්න බෑ. ඒ නිසා ඇත්තටම පැණි වගේ දේවල් උණු කරන්නේ ඒකයි. උණු කරලා මේ වර්ග මිශ්‍ර කරන්නේ දුෂ්‍රාවිතා සංගුණකය පහළ බස්සනවා. එතකොට අර කියන අංශු අතරට පිටි අංශු අතරට හොඳින් ගලාගෙන ගිහිල්ලා ඒවා නැවත හයි වෙන්නත් ඕන. ඒකට තමයි නිදහසේ සිසිල්ෙන්ඩ හරින්නේ. එතකොට උෂ්ණත්වය පහළ බැසීමත් එක්ක නැවත දුෂ්‍රාවිතා සංගුණකය ඉහළ යනවා. එතකොට ගලා යාම නැති වෙනවා. එතකොට ඝන කොටසක් විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දුෂ්‍රාවිතා සංගුණකය වගේ ඕන තරම් භාවිතා වෙන තැන් තියෙනවා. ඉතින් ඒ විදියට ගත්තාම අපි ඊළඟට බලමු පොයිසෙල් සමීකරණය කියලා නම් කරනවා සමීකරණයක් මෙතන අපි හඳුන්වා දීලා තියෙනවා. මේකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ තිරස් නලයක් තුලින් අනාකූල ප්‍රවාහයක ද්‍රවය ගලා යන ශීඝ්‍රතාවය. එතකොට දැන් අපි දන්නවා තිරස්ව පවතින නලයක් තුලින් අනාකූල ප්‍රවාහයක් ගන්න නම් අපි කිව්වා ප්‍රවේගය පුළුවන් තරම් අඩු වෙන්න ඕන. මේකේ ප්‍රවේගය ඕනට වඩා වැඩි වුණොත් එහෙම අනාකූල තත්වයෙන් මිදිලා ආකූල වෙනවා. ඒතර ආකූල ප්‍රවාහයකට මේක හරියන්නේ නැහැ. අනාකූල ප්‍රවාහයක් වෙන්න ඕන. ඒ නිසා අඩු ප්‍රවේග වලින් ගමන් කරන තරල ප්‍රවාහයක තරලයේ ගලා යන ශීඝ්‍රතාව සඳහා ප්‍රකාශනයක් තමයි මේ තියෙන්නේ. තරලයේ ගලා යන ශීඝ්‍රතාව කියන්නේ තප්පරයකදී ගලන පරිමාව. එතකොට මේක සමීකරණයෙන් පෙන්නනවා Q සමානයි π pa 4 වෙනි බලය බෙදීම 8i ඊටා L කියලා. එතකොට මෙතන P කියලා කියන්නේ නලයේ දෙකලවර පීඩන අන්තරය. ඒතර නලයක් තුළින් තරලයක් ගලාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම පීඩන අන්තරයක් තියෙන්න ඕන. දෙකලවර පීඩන අන්තරයක් තියෙන්න නැත්නම් තරලය ගලාගෙන යන්නේ නැහැ. අපි අර නිසල තරලවල ගැන කතා කරනකොට නිශ්චල නම් ඒ සම මට්ටමේ ලක්ෂවල පීඩන සමාන වේ කියලා කියන්නේ. නමුත් මේකේ දැන් අපි කතා කරන්නේ පීඩන වෙනසක් ගැන. P කියලා කියන්නේ එතකොට P1 ඍණ P2 වගේ අදහසක් දෙකලවර තව සමහර වෙලාව මේ සමීකරණයේ තියෙනවා ඩෙල්ටා P කියලාත් තියෙනවා. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නවලදී පොත්පත්වල හම්බ වෙන්න පුළුවන් මේ සමීකරණයම π ඩෙල්ටා P A4 වෙනි බලය බෙදීම 8i ඊටා L කියලා දකින්න ලැබෙන්න පුළුවන්. ඩෙල්ටා P කියන්නේත් ওই පීඩන වෙනස.
මේ අරය ඊට කුඩා වෙන්න ඕනේ. ඒ නිසා අපි මේකට ගන්නේ කේශික නලයක්. ඒ වගේම නලයේ දිග තමයි L කියලා කියන්නේ. මෙන්න මේ ටික සම්බන්ධ වෙන සමීකරණය තමයි මෙතන Q සමානයි y PA 4 වෙනි බලය බෙදීම 8යි නීටයිල් කියලා කියන්නේ. එතකොට මෙතන Q කියලා කියන්නේ පරිමාවක්. තප්පරයකදී පරිමාව. එහෙමනම් අපිට මේක ගණනය කිරීමක් කරනවා නම් ප්‍රායෝගික පරීක්ෂණයක් අපි කරනවා නම් Q කියන එක හොයන්න T කාලයකදී පරිමාවක් හොයාගන්න වෙනවා. අපි බලමු මේ කොටස කොහොමද එන්නේ කියලා. මෙතන තියෙනවා මේ උපකරණයක් පොයිසෙල් සමීකරණයේ භාවිතයෙන් ද්‍රවයක දුෂ්‍රාවිතා සංගුණකයේ සෙවීම කියලා මේ සිලබස් එකේ තියෙනවා. මේකේ ප්‍රායෝගික පරීක්ෂණයක් කරන්න තියෙනවා. ඒතර මෙතෙන්දී නලයක් තුලින් නියත ශීඝ්‍රතාවයකින් තරලය ගලාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම මේ දෙකලවර පීඩන අන්තරය නියතව තියාගන්න ඕන. ඒක අතරමඟදී වෙනස් වුණොත් එහෙම ඔය කියන සමීකරණය හරියන්නේ නැහැ. ඒ නිසා මේකේ පරීක්ෂණයේ අවසන් වෙනකම්ම නියත ශීඝ්‍රතාවය පවත්වා ගැනීම සඳහා මෙතන උපකරණයක් තියෙනවා. අපි ඒකට කියනවා නියත පීඩන හිස කියලා. මේක වෙනත් පරීක්ෂණ සඳහාත් භාවිතා කරනවා සමහර අවස්ථාවල නියත පීඩන හිස. ඒකේ ද්‍රව මට්ටම නියත වෙච්ච බඳුනක් තියෙනවා. ඒකේ උස අපිට අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරන්න පුළුවන්. පීඩන අන්තරය අඩු වැඩි කරලා තියාගන්න පුළුවන්. වේගය මදි නම් උස වැඩි කරලා වේගය වැඩි කරන්න පුළුවන්. වෙනස් කිරීම කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ සටහනේ පෙන්눔 කරලා තියෙනවා සමීකරණයට අදාළව මෙතන පීඩන අන්තරය කියලා කියන්නේ P1 ඍණ P2. එතකොට මේ නිදහස් කෙළවරේ පීඩනය P0. එතකොට P1 කියලා කියන්නේ නලයේ අනික් කෙළවර පීඩනය. එතන පීඩනය ගන්න නම් එතන ඉඳලා මේ ජල ටැංකියේ උඩට තියෙන උස H මගින් ඇති කරන පීඩනය H-ρ-G. H-ρ-G වලට P0 එක එකතු කරපුවාම තමයි මේ කෙළවරේ පීඩනය අපිට ලැබෙන්නේ. එතකොට P0 ධන H-ρ-G වලින් අඩු කරන්න ඕන අනික් කෙළවරේ පීඩනය P0. එහෙම අඩු කරපුවාම ඉතුරු වෙන්නේ අන්තරය H-ρ-G. එහෙමනම් අර සමීකරණේ P වෙනුවට අපිට H-ρ-G දාලා මේ සමීකරණය සකස් කරගන්න පුළුවන්. ඒ වගේම උතන නලයේ අරය කියලා කියන්නේ කේශික නලයක්. මේකේ අරය දැන් අපිට පරීක්ෂණ කරද්දී අරයක් මනින්න බෑ. බඳුනකවත් දණ්ඩකවත් මේ වගේ නලයකවත් අරය මනින්න බෑනේ. අරය සෙවීම කියලා තමයි අපි කියන්නේ. ඒක මනින්නේ විස්කම්බය. අර මනින දේ විස්කම්බය. මෙතන අපි නලයේ විස්කම්බය D කියලා ගත්තොත් අපිට පුළුවන් චලන නිරීක්ෂයක් භාවිතා කරලා මේකේ විස්කම්බය මැන ගන්න. එතකොට ඒකේ අර තත්ත්වය නිවැරදි කරගන්න අවස්ථා කීපයක් අරගෙන ඒවා එකතු කරලා සාමාන්‍යයෙන් අරගෙන මේ පරීක්ෂණ කරද්දී කරන පිළිවෙලක් තියෙනවා. ඒ විදිහට නිවැරදි විස්කම්බයක් මෙතෙන්දී මැන ගන්න සිද්ධ වෙනවා. මෙතෙන් තවත් දෙයක් කියන්න ඕන. මේ සමීකරණයේ උලන් පේනවා විස්කම්බයේ 4 වෙනි බලයක්. දැන් අරේ 4 වෙනි බලයක් තියෙනවනේ. මේ විස්කම්බය ඊටාම නිවැරදිව මනින්න ඕන දෙයක් මෙතෙන්දී. හේතුව තමයි මේකේ 4 වෙනි බලයක් එනවා. පුංචි හරි දෝෂයක්, ඊටාම කුඩා හරි දෝෂයක් තිබුණොත් ඒක 4 ගුණයක් වෙනකොට මේ දුෂ්‍රාවිතා සංගුණයකට හම්බ වෙන අගය ලොකු වෙනසක් වෙනවා. දැන් ඔතන H මැනීමේදී හෝ T මැනීමේදී කුඩා වෙනසක් උනායි කියලා ලොකු බලපෑමක් නැහැ. හැබැයි විස්කම්බේ නම් හරියටම මනින්න ඕන අරය සඳහා. ඉතින් අපි මේ පරීක්ෂණය කරද්දී අපිට ඕනි වෙනවා මෙන්න මේ උපකරණ මීටර රූලක් පාවිච්චි කරන්න වෙනවා H උස මනින්න. ඒ වගේම නලයේ දිග මැන ගන්න අපි මීටර රූලක් පාවිච්චි කරන්නේ. ඒ වගේම විස්කම්බේ මැනීමට චලන නිරීක්ෂයක් භාවිතා කරනවා. ඒතර චලන නිරීක්ෂයෙන් විස්කම්බේ මනිනවා. ඒ වගේම මේකේ එකතු වෙන ජල පරිමාවක් අපිට මනින්න සිද්ධ වෙනවා. එතෙන්දි මිනුම් සරාවක් පාවිච්චි කරනවා. ඒ වගේම කාලය මැන ගැනීම සඳහා ස්ටොප් වොච් එකක් පාවිච්චි කරනවා. මෙන්න මේ උපකරණ කට්ටලය අපිට අවශ්‍ය වෙනවා පරීක්ෂණය කිරීම සඳහා. මෙතෙන්දී අපි බලන්නේ පොයිසෙල් සමීකරණයේ භාවිතයෙන් ද්‍රවයක දුෂ්‍රාවිතා සංගුණකයේ සෙවීම. මේකදී අපි කරන්නේ තිරස් කේශික නලයක් තුලින් නියත ශීඝ්‍රතාවයෙන් ද්‍රවයක් ගලාගෙන යාම සලස්වනවා. එහෙම සලස්වලා යම්කිසි කාලයකදී එකතු වන ජල පරිමාව හොයනවා. ඒතකොට මෙතන අපි නියත පීඩන අන්තරයක් ලබා දීම සඳහා භාවිතා කරනවා පීඩන හිස කියන උපකරණය.
මේකෙන් තමයි අපි නියත පීඩනයක් ලබා ගන්නේ. මේකේ සිදුරු තුනක් තියෙනවා. මේකේ අර ඉහළ දිශාවටම තියෙන සිදුරෙන් තමයි ජලය පිට වෙලා ආපහු සිංක් එකට යන්න සලස්සලා තියෙන්නේ. එතකොට එකකින් අපි මේ ටැප් එකකින් එන ජලය මේකට ලැබෙන්න සලස්සනවා. අනිත් එක තමයි අපි මේ බටයට ලබා ගන්න ජලය. එතකොට මෙතන මේ බටය තුලින් අපි ලබා ගන්නා ජලය තමයි මේ භාජනයට එකතු වෙන්නේ. එතකොට මේකදී අපි භාවිතා කරන්නේ පොයිසෙල් සමීකරණය. පොයිසෙල් සමීකරණයේ කියන්නේ Q සමානයි πpa 4 බලය බෙදීම 8යි නීටා L. ඒකේ P කියලා කියන්නේ පීඩන අන්තරය. ඒතර පීඩන අන්තරය වෙන්න ඕන මේ නලයේ දෙකලවර පීඩන අන්තරය. මෙතන පීඩනයයි මෙතන පීඩනයයි. දැන් මෙතෙන්දී අපි මෙතන පීඩනය ලබා ගන්නේ මේ මට්ටමේ ඉඳලා මේ ජල මට්ටමට තියෙන උස ගත්තාම HROG විදිහට තමයි මෙතන පීඩනය පෙන්වන්නේ. ඒතර HROG දර P නෝට් එකක් මෙතන පීඩනය විදිහට තියෙනවා. මෙතන P නෝට් එකක් තියෙනවා. එතකොට අපිට එනවා අන්තරය ගත්තාම HROG කියලා. අන්න එතනින් අපි H මැනගත්තාම අපිට පුළුවන් සමීකරණයට අදාළ H ලබා ගන්න. එතකොට අපි මෙතන Q කියලා කියන්නේ තප්පරයකදී ගලා යන ජල පරිමාව. ඒකෙදි අපි කරන්නේ T කාලයකදී එකතු වෙන ජල පරිමාව ලබා ගන්න ඕන. ඒකට අපි මිනු සරාවක් පාවිච්චි කරනවා. ඒ වගේම ස්ටොප් වොච් එකක් පාවිච්චි කරනවා. මේකෙදි මෙතන අපි කෙලවරේ නූල් කැල්ලක් දාලා තිනවා. එතනින් ජලය පිට වෙලා අහකට යන්නේ නැති වෙන්න. ඒතර මෙන්න මේ මිනු සරාවට යම්කිසි කාලයකදී එකතු වෙන ජල පරිමාව ලබා ගන්නවා. ඊට පස්සේ පරිමාව කාලයෙන් බෙදපුවාම ලැබෙනවා ද්‍රවය ගලා යන ශීඝ්‍රතාව. එතකොට සමීකරණයේ අපිට අවශ්‍ය කරන්නේ තව නලයේ අරය හොයාගන්න එක. ඒකෙදී අපි චලන්නේක්ෂයක් භාවිතා කරලා නලයේ විස්කම්භය මනිනවා. ඊට පස්සේ නලයේ දිග මැන ගන්නවා මීටර රූලකින්. ඒ අනුව ජලයේ දුෂ්කරතා සංගණකය ගණනය කරනවා. හොඳයි අපි මේ කොටසේදී කතා කළේ තරලයක් ප්‍රවාහ වීම සම්බන්ධව. අපි ඊළඟ කොටසේදී බලාපොරොත්තු වෙනවා තරලයක් තුල ගමන් කරන ගෝලාකාර අංශුවක චලිතය පිළිබඳව.